රතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD දසන සුවදායි දවසක් සුවදායි සතියක් අපි ඔයගලන්ට ප්‍රාර්ථනා කරනවා. එවනම් ගෙවි ගිය දවස් දෙක අද පත්තරවල විස්තරවල තියෙනවා. අපි ඒකත් අල්ලලා උදා වුණු සතියක් ගැන කතා කරමින් යමු ඉස්සරහට. එන්න මේ පැත්ත තොරතුරු වලින් සන්නද්ධයි මේ ස්වර්ණවාහිනී පත්තරය. අද ආරම්භය ගන්න අපි මද්ද්‍රව්‍ය තොගයක් ගැන කතා වෙනවා. මාර ගානක් ගැනත් කියවෙනවා වෙළඳපොළ වටිනාකමත් එක්ක. අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ බිලියන 2ක මද්ද්‍රව්‍ය තොගයේ මෙහෙයුම ඩුබායි රාජ්‍යයේ සිට ඉන්දිකේවා විතාරණ සහ පුත්තලම හිරාන් ලියන හෙරොයින් කිලෝ 100ක් සහ අයිස් මද්ද්‍රව්‍ය කිලෝ 100ක් සමග සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට මද්ද්‍රව්‍ය ප්‍රවාහණයට යොදා ගැනීමට තිබූ මෝටර රථ දෙකක් වෑන් රථයක් හා දොබකරයක් විදුලි ජනක යන්ත්‍රයක් සහිත ලොරි රථයක් අත්අඩංගුවට සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් විසින් මාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී ඊයේ සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවටගත් රුපියල් බිලියන 2ක් වටිනා මද්ද්‍රව්‍ය තොගයේ ඩුබායි රාජ්‍යයේ සිටින මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීමෙන් මෙරටට එවා තිබෙන බවට පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන බව වාර්තා වෙනවා. සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආර්යදාස බෝධරගමගේ ප්‍රධානත්වයෙන් යොත් සුරාබදු නිලධාරීන් කණ්ඩායම් 8ක් විසින් හලාවත තොඩුවාව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අයිස් මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සහ හෙරොයින් මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ මද්ද්‍රව්‍ය තොගය ඇෆ්ගනිස්තානයේ සිට හෝ පාකිස්තානයේ සිය මුහුදු මාර්ග ඔස්සේ රට තුළට රැගෙනට ඇති බව සැක කරනවා. මේ මත නවත්තන්න කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම මහා පරිමාණ මත්කුඩු මද්ද්‍රව්‍ය ඇල්ලුවා. හැබැයි මේ යමන ජාවාරම්කරුවන් තවදුරටත් තොග පිටින් එවන්නට උත්සාහ දරන ආකාරය ඩුබායි සිට ඉදන් මෙහෙයුම් ක්‍රියාත්මක වන ආකාරය මේ පත්තර වාර්තා කරන්නේ. මද්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත සැකපිට සැකකරුවන් සිව් දෙනෙකු සහ එම මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලද මෝටර රථ දෙකක් වෑන් රථයක් සහ දොබකරයක් හා විදුලි ජනක යන්ත්‍රයක් සහිත ලොරි රථයක් සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 37ත් 44ත් සීමාවේ පසුවන්නන් බවත් ඔවුන් ගණේ මුල්ල දෙමටගොඩ මීරිගම සහ එම ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළා තියෙනවා. මේ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. ඕකමයි අද පත්තර ගණනාවක ප්‍රධාන ශීර්ෂ පාඨය. මම යන්නම් අද මව්බිම් පත්තරේට. මෙන්න බලන්න ප්‍රධාන ශීර්ෂ පාඨය. හලාවතින් නැල්ලූ කෝටි 200ක කුඩු අයිස් බෙදන්න හැදුවේ ස්කූල් බෑග් වල දාලා. සුරාබදු ඉතිහාසයේ ලොකුම වැටලීම මසක් සැලසුම් කළ මෙහෙයුමක්. ජාවාරමුන් මාර්ග ඉංජිනේරුවන් ලෙස පෙනී ඉඳලා ප්‍රවාහනය කරන්න හැදුවේ බූම් ට්‍රක් වලින්. ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙවන ලද මහා පරිමාණයේ හෙරොයින් සහ අයිස් මද්ද්‍රව්‍ය ජාවාරමක් ඊයේ කොටු කර ගනිමින් සිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ විශාලතම මද්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සාර්ථකව සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සමත් වෙලා තිබෙනවා. ලැබුණු බුද්ධ තොරතුරු මත දින ගණනාවක් තිස්සේ කරන ලද සූක්ෂම මෙහෙයුමක ප්‍රතිඵලයකට අනුව මෝදු මාර්ග ඔස්සේ ගෙනෙන ලද මේ මද්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබියදී සුරාබදු නිලධාරීන් වාහන හරස් කර මේ මද්ද්‍රව්‍ය තොගය හා ඊට සම්බන්ධ වූ සැකකරුවන් කොටු කරගෙන තිබෙනවා කියලයි තවදුරටත් දාන්නේ. අපි මේ සඳහා දින ගණනාවක් සූක්ෂම මෙහෙයුම් කරපු නිලධාරීන්ට ප්‍රණාමය පිරිනමන මේක අවස්ථාව කරගමු. අපි දන්නවා ඇතැම් මත්කුඩු මද්ද්‍රව්‍ය ජාවාරම් හමුවේ ඇතැම් නිලධාරීන්ගේ සබැදියාවන් ගැන ගෙවි ගිය දවස්වල සෑහෙන චෝදනාවට ලක් වුණා. එතකොට මේ කණ්ඩායම් ගණනාවක් දින ගණනාවක් සූක්ෂම ලෙස මෙහෙයුම් සිදු කරනවා. එතන කවුරු හරි එක්ක නිලධාරියෙක්වත් ඉඳලා හෝඩුවාව දුන්නා නම් මේ වැටලීම කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා Tamanගේ කාර්යය රාජකාරිය දේවකාරය කළා කියලා පැහැදිලි. ඒ හින්දා අපි මේ නිලධාරීන්ට ප්‍රණාමය පිරිනමන්න මේක අවස්ථාව කරගන්නවා. හොඳයි. ඉන්න අනතුරු හරි ලස්සන ඡායාරූපයක් තියෙනවා. මම දැක්ක තැන් කීපයක ලංකාදීපයේ ලොකුවට ප්‍රධාන පිටුවට දාලා තියෙනවා. හරි අපූර්ව පදපේලි දෙකකුත් දීලා තියෙනවා. දෑ ආගමික සමගිය අපි නිතිපතන බලමෙන සොදුරු දසුනක් මැව් හැටි මෙතන. මෙතින් පොළොන්නරුව එසිපතන රජමහා විහාරාධිපති උඩුගම දම්බරත්න නාහිමියන්ගේ
81 වෙනි ජන්මදිනය නිමිත්තෙන් සංවිධානය කළ සාංගික දානමය පින්කමක් එම විහාරස්ථානයේදී පෙරේදා පැවැත්වුණා. ඒ සඳහා විශේෂ ආරාධිත අමුත්තෙක් ලෙස එක් වූ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධිකෘතුමන් උඩුගම දම්බරත්න නාහිමියන්ට දන් පිළිගැන්වූ ආකාරයයි ඔගොල්ලෝ මේ ෆොටෝ එකෙන් දකින්නේ. හරි අපූර්ව අවස්ථාවක්. ඒ අවස්ථාවේ තවත් ඡායාරූප සහිතව එදී අගරාධිකෘතුමෝ කරපු ප්‍රකාශයක් ආගමික සහජීවනයේ උදෙසා උන්වහන්සේගේ ප්‍රකාශ ගොඩක් අපූර්ව බලපෑම් මෙල්ල කරලා තිබෙනවා. ඒ කියන්නේ හොඳ පැත්තට ආගමික සහජීවනයේ වඩවාලන්නට බුදුදහම පිළිබඳව අගරාධිගුරු උන්වහන්සේගේ තියෙන ආකල්පය බොහොම අපූර්වයි. මනරම් බුදුදහම රැක ගැනීම අනෙකුත් ආගමික ජනතාවගේ වගකීමක්. මෙරට සැවොම හුස්ම ගන්නේ රන්වැලි සෑ සිරිමහබෝ සිරි දළදා සිපහමන සුළඟයි. එමයි අගරාධිගුරුතුමෝ කියන්නේ ඩයනා උද්‍යාංගනයේ ලියන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මෙරට තුල ආරක්ෂා කර ගැනීම අනෙකුත් ආගමිකයන්ගේද වගකීමක් යයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධිගුරුතුමෝ පෙරේදා පවසනවා. අනාගාමික ශිෂ්ටාචාරයක් ඇති කර ශ්‍රී ලංකාව ගොඩනැගීමට නොහැකි බවද කාදිනල්තුමෝ සඳහන් කරනවා. පොළොන්නරුව ඉසිපතනාරාම රජමහා විහාරාධිපති උඩුගම දම්බරත්න නාහිමියන්ගේ 81 වෙනි ජන්මදිනය නිමිත්තෙන් සංවිධානය කළ සාංගික දානමය පින්කමක් එම විහාරස්ථානයේ පෙරේදා පැවති අතර ඒ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වෙමින් තමයි මේ බව කියන්නේ. රටේ ජීවනාලිය වන්නේ වසර 2600 කාලයක් රට පෝෂණය කළ බෞද්ධ චින්තනයේ බෞද්ධ කී කාදිනල්තුමෝ රට තුල බෞද්ධ දර්ශනය ආරක්ෂා කිරීම සඳහා ක්‍රිස්තියානි ආගම හා වෙනත් ආගම් අදහන අයද එකට එක්විය යුතු බව මෙහිදී කියා සිටිනවා. එම පොදු උරුමය රැක ගනිමින් මිස ඒට විරුද්ධව යමින් නෝ ඒ සමග තරඟ කර ඒ ඉවත් කර දමා රට ගොඩනැගිය නොහැකි බවද කාදිනල්තුමෝ සඳහන් කිරීමක් කරනවා. හරි අපූර්වයි. හැමෝගෙම සිත් සතන් වලට මේ පණිවිඩය යනවා නම් හරි වටිනවා. බුදුදහම පොදු උරුමයක්. ඒක රැක් ගැනීමෙන් මිස ඒට විරුද්ධව යමින් නෝ ඒ සමග තරඟ කර ඒ ඉවත් කර දමා රට ගොඩනැගිය නොහැකි බව උන්වහන්සේ සඳහන් කරනවා. අනාගමික ශිෂ්ටාචාරයක් ඇති කර ශ්‍රී ලංකාව ගොඩ ගන්න බෑ කියලා උන්වහන්සේ සඳහන් කරපු අපූර්ව අවස්ථාව. ඒ අතර තමයි කියන්නේ අපි හුස්ම ගන්නවා. උන්වහන්සේ කියනවා මේ රට සෑම හුස්ම ගන්නේ රන්වැලි සෑ සිරිමහබෝ සිරි දළදා සිපහමන සුළඟයි කියලා. අපූර්වයි. ඒ අපූර්වත්වයෙන් පස්සේ ඊළඟට නම් යන්නේ කනගාටුදායක ශෝචනීය සිදුවීමකට. අම්මෙක්ට දරුවෝ 3 දෙනෙක් අහිමි කරනවා. දෙන්නෙක් ජීවත් වෙලා හිටපු අය අනිත් එක්කෙනා කුසේ වැඩමින් හිටපු කලලේ. ඊටාම අවාසනාවන්ත සිදුවීමක්. පිම්මේ මගමරුවාට කුඩා දැරියෝ 2 දෙනෙක් කායිරේදී බිලි මොරටුවේ රේඛා ඇතුළු පිරිසක් ලියන. ගැබිනි මවට බරපතලයි සිව්මස් කලලේ ඉවත් කරයි. යතුරු පැදිකරු රිමාන්ඩ්. මොරටුව කුරළවැල්ල ප්‍රදේශයේ සිකුරාදා රාත්‍රියේ සිදු යතුරු පැදි අනතුරකින් කුඩා දැරියන් දෙදෙනෙකු මිය ගොස් ඔවුන්ගේ ගැබිනි මව බරපතල තුවාල ලබා ඇතැයි ඉගුඩු වෙන පොලිසිය කියනවා. කොරළවැල්ල ප්‍රදේශයේ ගාලුපාඩේ පදික මාඩුව මතින් ගමන් කරමින් සිටියේදී වේගයෙන් පැමිණි යතුරු පැදියක හැපීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයිද පොලිසිය සඳහන් කරනවා. මෙසේ මිය ගොස් ඇත්තේ කොරළවැල්ල මෝසස් පටුමගේ පදිංචිව සිටි වයස අවුරුද්දක සහ අවුරුදු 7ක දැරියන් දෙදෙනෙකු බවයි පොලිසිය කියන්නේ. බරපතල තුවාල ලැබූ මව පානදුර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරේවා එහි දැඩි සත්කාරයක ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියනවා. එම මවගේ ජීවිතයේ බේරා ගැනීම සඳහා කුස තුල තිබූ සිව්මස් කලලේ ඉවත් කළ බවත් ජාතික රෝහලේ වෛද්‍යවරු සඳහන් කිරීමක් කරනවා. ඊටම අවාසනාවන්තයි මේ සිදුවීම. අම්මට ජීවත් වුණු දරුවෝ දෙන්න අහිමි කරනවා. නූපන් දරුවා අම්මට අහිමි වෙනවා. දරුවෝ 3 දෙනෙක්ගේ අහිමිවීමක් ගැන කියන්නේ. මවගේ සිරුර පදික මාරුව මතත් මව වඩාගෙන සිටි මාස 11ක දරුවාගේ සිරුර පදික මාරුවේ සිට මීටර 10ක් ඈතටද වයස අවුරුදු 7 දැරියගේ සිරුර මීටර 21ක් ඈතටද විසවි ඇති අතර ඔවුන් අන්තරට ලක් කළ සැක්කරු හා යතුරු පැදිය මීටර 80ක් ඈතට ඇදී ගොස් නතර වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා. පදික මාරුව මත එයයි ඛේදවාචකයේ බවට පත්වන්නේ. අද ඕක අද පත්තරේ ලියනවා. මොරටුව යතුරු පැදි අනතුර රියානතුරක් වළක්වා නොගැනීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම යන චෝදනා යටතේ යතුරු පැදිකරුවන්ට නඩු
රාත්‍රී කාලයේ විනෝදයට යතුරුපැදිහා රතවාහන පදවන්නන් සෙවීමට මෙහෙයුම් දෙහිවල ධර්මපාල සහ බිමල් ශ්‍යාමන්ලියන්. මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් පදවා කුඩා දැරියන් දෙදෙනෙකු මරමුවට පත් කරමින් ඔවුන්ගේ ගැබිනි මවට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට එරෙහිව රියානතුරක් වළක්වා නොගැනීම හා මනුෂ්‍ය ඝාතන සිදු කිරීම යන චෝදනා යටතේ ඉදිරියට නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියනවා. එමෙන්ම රාත්‍රී කාලයේ විනෝදය සඳහා යතුරුපැදිහා රථවාහන පදවන්නන් පිළිබඳ සොයා බැලීමට රට පුරා මෙහෙයුම් සිදු කරන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා. මෙන්න මේක හොයන්න. මාර්ගයන් වලට ඇවිල්ලා තරගෙට රේස් තියන්න හදනවා. ඒ වගේ යතුරුපැදිකරුවන් කීප දෙනෙක් ගැන කතාවක් පෞගේ දවස්වල පිළියන්දලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වුණා. මේක සිදු වෙන්නේ මොරටුව මේ පැත්ත එහා පැත්ත. අපි මේකේ වැඩිදුර වාර්තාව බලමු. මිරියාන මුලසාන පොලිසියට මාදිවැල නවරෝහල පාර ආසන්නයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනයේ යෙදෙන පිරිසක් පිළිබඳ තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව වහ ක්‍රියාත්මක වූ මිරියාන මුලසාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන් පොලිසිය බහරයට ගෙන තිබෙනවා. මේක නිකන් ස්ටිකර් එකක් තියෙනවා. නියම අවකරාඩුව මේක ගැට ගහගෙන තියෙන්නේ. ඒක අවකරා මේ ස්ටිකර් එකකින් තමයි. පොලිසිය පැවසුවේ 40 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස සතුව අධික වේගයෙන් ධාවනය කළ හැකි යතුරුපැදි 23ක් තිබූ බවයි. ඒවා එන්ජින් ධාරිතාව 250 සිට 400 දක්වා වන බවයි පොලිසිය පවසන්නේ. මේක බොහොම අනතුරුදායක දෙයක් ඕගොල්ලෝ කරන්න හැදුවේ. දැන් මේක මේ රේස් පදින කාලයක් නෙවෙයි. ඒක විශේෂයෙන් මේ කොරෝනා පවතින කාලයක්. ඒකට මේ වගේ දවස්වලට මේ වගේ දේවල් අපිට කොහොමවත් ඉඩ දෙන්න බෑ. ඔයගොල්ලෝගේ බයිසිකල් වල අපි දැන් පරීක්ෂා කරා නොයෙකුත් රථවාහන ආච්ඡාපන දෙරේ නොයෙකුත් වැරදි තියෙනවා. මේ යතුරුපැදි මම පරීක්ෂා කරලා බලලා මේ වගේ නීත්‍යානුකූල පියවර ගන්න කටයුතු කරනවා. මේ අතර ඊයේ මෙලෙස අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදිය ගැටි මොරටුව ඉගොඩුවේනේ පදික මාරුවකදී කුඩා දැරියන් දෙදෙනෙකු මිය ගොස් ගැබිනි මවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කළා. අසාධ්‍ය තත්ත්වයෙන් පසු ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ කුස තුල සිටි දරුවාද මියගේ බව රෝහල් බලධාරීන් පවසනවා. මේක නවත්තන්න බෑ. අන්න අපිටාලින්න කායිර මෙතන බයිසිකලේ තියෙන තුර. තාම අවාසනාවන්ත කතා පුවතක් කහහිර මත පදික මාරුව මත සිදු වුණු කතාව. ඒ අතර තමයි අර රේස් පදින්න යන අය පිළිබඳවත් කතාවක් ඇවිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න නැත්නම් ජීවිත අනතුරේ අවදානමයි. හොඳයි මේ වෙන කතාවක්. පළාත් සභා මැතිවරණයට අදාළ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට පනත සම්මතයට 3/2ක් ඕනෑ නම් ඒ ලබා ගැනීමට කටයුතු කරන බව බැසිල් කියයි. පළාත් සභා මැතිවරණයට අදාළ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම පනත සඳහා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයක් අවශ්‍ය නම් ඒ ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත් ආර්ථික පුනර්ජනනීය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇති බව වාර්තා වෙනවා. එනම කතාවක් ඇවිල්ලා තියෙනවා. ඒ අතරේ ගෙවි ගිය ආණ්ඩු කාලයේ සිදු වුණු සිදුවීමක් එක්ක තියපු පොල්ලක් ගැන අද පත්තර කීපයක්ම වාර්තා කරලා තිබුණා. ගණනාවක්ම වාර්තා කරලා තිබුණා. මම ඒ සටහන උපුටා ගන්නවා අද පත්තරෙන්. යාපාලන හිටපු ඇමතිවරු දෙදෙනෙකුගෙන් සමුද්‍රා හෝටලයට ලක්ෂ 54ක පොල්ලක් නවෝදයා පවනිලියන්. සංචාරක හෝටල් කළමනාකරණ ආයතන යටතේ පවතින සමුද්‍රා හෝටලේ කාමර හා ආහාර පාන ලබාගෙන ලක්ෂ 54ක මුදලක් ගෙවීම පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙකු විසින් පැහැර ඇති බව අනාවරණය වී තිබෙනවා. යාපාලන ආණ්ඩුවේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ඇමතිවරුන්ගේ නිවස අලුත් වැඩියා කිරීම හේතුවෙන් ඔහු සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ ඉදිරිපිට හෝටලයක මාස 17ක් 18ක් කාලයක් නතර වී සිට ඇති බව ඒ අනුව හෙළි වෙලා.
ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට සංචාරක හෝටල් කළමනාකරන ආයතන යටතේ පවතින සමුද්‍රා හෝටලේ කාමර දෙකක් වෙන් කරගෙන ඇත්තේ ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගේ නමින් බවත් ඒ අනුව ඔවුන් රැඳී සිටි කාලයට අදාළ මුදලක් මේ වන විට සමුද්‍රා හෝටලයට ගෙවිය යුතු ඇති බවත් වාර්තා වෙනවා. හිටපු සංචාරක ඇමතිවරයා විසින් සමුද්‍රා හෝටලෙන් ලබාගත් ආහාර පාන හා වෙනත් පාසුකම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 14ක මුදලක් අයවිය යුතු බවත් මෙම මුදලද හිටපු ඇමතිවරයා මෙතෙක් ගෙවා නොමැති බවත් වාර්තා වෙනවා. මේ මුදල් ගෙවීම පැහැරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හෝටල් කළමනාකරන පුහුණු ආයතන කටයුතු ද ඇති බව වාර්තා වෙනවා. මාර කෑමක් කාලා තියෙනවා. මාරම කෑම. දැන් සමහර වෙලාවට මේ වගේ දුර ලැබුණම ඇමති දුර වගේ ලැබුණම ඒගොල්ලෝ හිතනවා Tamanට කන්න තමයි මේක ලැබෙන්නේ කියලා. සමහර හිතනවා රට කන්න තමයි ලැබෙන්නේ කියලා. එතකොට මේ කාපු කෑමක් ඊට පස්සේ ආරක්ෂක නිලධාරීන්ටත් එතන කාමර දෙකක් වෙන් කරගෙන දීපු දීමක් ගැන තමයි මේ කතා බහ ඇවිල්ලා තියෙන්නේ. ඒ අතරේ අපි වර්තමාන කණ්ඩායම් වලටත් මතක් කරනවා මේ වගේ හැසිරෙන්නට හානිකර දේවල් කරන්නට කවුරු හරි කටයුතු කරනවා නම් ඉක්මනින්ම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. මොකද ජනතාව අවධානයෙන් අවදියෙන් කියලා වර්තමාන කණ්ඩායම් වලටත් අපි මතක් කිරීම කරන්න මේක අවස්ථාව කරගමු. හොඳයි. ඊට පස්සේ අපි යනවා කොවිඩ් පැත්තට. පෑලියගොඩ සහ දිවුලපිටිය කොවිඩ් පොකුර 24322 දෙනෙක් ඉන්දික හේවා විතරණ ලියන. සමස්ත ආසාදිත සංඛ්‍යාව 27877 දෙනෙක්. මරණ සංඛ්‍යාව 137 දෙනෙක්. සුවය ලැබුව පිරිස 20460ක් කියලා පත්තර වාර්තාවේ දාලා තියෙනවා. හොඳයි. ඒ කියපු කතා අතරේ නොතිබුණු කතා කීපයක් කියන්නම්. අනිත් කියපු කාරණා ටික තිබුණු නිසා මෙන්න ඊයේ දිනේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 649ක්. මා කියනවා 500ට වඩා අගයන් ගණනාවක් ගෙවි ගිය දවස් කීපෙම වාර්තා වෙන්න ගත්තා. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. 649ක් කියන්නේ අපේ රටේ හැටියට වැඩි අගයක්. ඊ වාර්තා වෙනවා කොවිඩ් මරණ 3ක්. ඒක කියන්න කලින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයෝ 27877යි. එතකොට ඊයේ වාර්තා වූ ආසාදිතයන් 649 දෙනා අතරින් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතයන් 451 දෙනෙක් ඉන්නවා. ඔබ දන්නවා බන්ධනාගාර කොවිඩ් පොකුර ඉතා ඉහළ අගයක් අරගෙන තියනවා දැන්. සුළුපටු නෑ ඒක. ඊයේ එතනින් වාර්තා වෙනවා ඊයේ විතරක් 197 දෙනෙක්. විදේශයන් සිට පැමිණි UAE එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් දැන් පැමිණි එක්කෙනෙක් ඉන්නවා. මං කවර මරණ ගැන කියන්නම් කියලා. මරණ 3යි. පිරිමි පුද්ගලයන් 3 දෙනෙක්. 3 දෙනාම හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ජීවිතක්ෂයටපත් වෙන්නේ. මග්ගොන එක්කෙන 71යි. කහතුඩු එක්කෙන 80යි. කෝට් එක්කෙන දන්නවද? අවුරුදු 98ක්. තව අවුරුදු 2ක් හිටියා නම් මේ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියා වයස අවුරුදු 100ක් මූ අය අතරට එකතු වෙන්න තිබුණා. කොච්චර හොඳින් නිරෝගීමත් ඉඳලාද කොවිඩ් ආවා. ඊට පස්සේ මොන හරි රෝග තත්ත්වයන් උත්සන්න වෙන්න ඇති 98 දී ජීවිතක්ෂයටපත් වෙන අවස්ථාවන්ත කතා පුවතක්. ඒ අතරේ අර හුදකලා කරන සමහර ග්‍රාම සේවා සම් තියෙනවා. හුදකලා බවින් ඉවත් කරපු ඒවා තියෙනවා. ඒ ගැනයි මේ සටහන. අද සිට හුදකලා කරන හා හුදකලාව ඉවත් වන තැන් ඉන්දික ඒවා විතරයි ලිය. COVID-19 තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් අද උදෑසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේවත්ත වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලාපාඩ හුදකලා කර තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය හේකිත්ත කුරුදුහේන ඇවරිවත්ත වැලිකඩ මුල්ල යන ග්‍රාම නිලධාරී වසම්මා පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ගඟබඩ මීගාවත්ත පට්ටිය උතුර යන ග්‍රාම නිලධාරී වසම් සහ කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබෙනවා කියලා වැඩිදුරටත් දාලා තිනවා. අකුරණ අසර් ජාතික පාසල සමාවෙන් ඒ වෙන කතාව. හුදකලා කර තිබූ බ්ලූ බැන්ඩල් හා කැලණිය පොලිස් වසම්ද වැල්ලම්පිටිය පොලිස් වසමේ විජේපුර ග්‍රාම නිලධාරී වසම් හා වත්තල පොලිස් වසමේ ඉහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් හැර අනිකුත් ග්‍රාම නිලධාරී වසම්ද පෑලියගොඩ පොලිස් වසමේ ඉහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් හැර අනිකුත් ග්‍රාම නිලධාරී වසම්ද අද උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර කොටහේන ග්‍රෑන්ඩ් පාස් ආදුරුප වේදිය වේල්ල වේදිය කෙසෙල්වත්ත
මාලිගාවත් දෙමටගොඩ මරදාන යන පොලිස් වසම කොම්පඤ්ඤි වීදියේ පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම බොරැල්ල පොලිස් වසම වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම වැලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමයේ මටක්කුලිය පොලිස් වසමේ රන්දිය වෙන නිවාස යෝජනා ක්‍රමයේ සහ ෆර්ගසන් පාර දකුණු කොටස තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවතිනවා. සමස්ත වාර්තාවම එක උස්මට කියවුවා ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕන නිසා. එතකොට දැන් මේ දීර්ඝ කාලයක් හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජන ජීවිත ගැන බලධාරීනි අවධානය යොමු කරන්න, ආහාර සැපයුම් මාර්ග ගැන බලන්න. ඒ වගේම අපිට දැනුවත් කරනවා ඔවුන්ගේ රැකියාව අවදානමේ තියෙනවා. සමහරුන්ගේ රැකියාව අහිමි වෙලා තියෙනවා. හුදකලා කළා දීර්ඝ කාලයක් තිබුණු ප්‍රදේශවල රැකියා ස්ථාන වලට යන්න බැරි වුණයි කියලා. ඒ වගේ රැකියාව අහිමි කරන වනම් ඒ අයටත් අපි පණිවිඩයක් දෙනවා. මේ වෙලාවේ එහෙම රැකියාව අහිමි කරන වෙලාවක් නෙවෙයි. මේ වෙලාවේ ඒ හුදකලා කරපු ප්‍රදේශවල ඉන්නවා නම් තමන්ගේ රැකියා ස්ථානයේ ඉන්න අය ඒගොල්ලන්ව බලන වෙලාවක් මේක කියලා මතක් කරනවා. මේ වෙලාව බලන වෙලාව. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් soft and smooth shampoo. පත්තරෙන් එකපාරම අර අකුරණ කතාවක් කියන්න ගියා ඊළඟට තිබ්බ සටහන දැන් එතනට එන්නේ දෙකක් එකට ගන්න. ගාල්ලේ සියලුම පාසල් වැහෙනවා. අකුරණ පාසල් 5ක් 14 වෙනිදා දක්වා වැහෙනවා කියලා මහනුවර මොහමඩ් ලියනවා. අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පිහිටි ජාතික පාසල් දෙකක් ඇතුළු පාසල් 5ක් ලබන 14 වෙනිදා දක්වා තවදුරටත් වසාත වීමට තීරණය කර ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ පෙරේදා මාධ්‍ය වෙත ප්‍රකාශ කරා කියලයි මේකේ දාන්නේ. මම කියන්නද අකුරණ අස්හර් ජාතික පාසල, අකුරණ සහිරා ජාතික පාසල, අකුරණ මුස්ලිම් බාලිකා විදුහල ඇතුළු අකුරණ කොට්ටාශයේ පාසල් 5ක් COVID-19 වෛරස් ව්‍යාප්ති වීමේ අවදානම් හේතුවෙන් මේ වන විට අසාදමා ඇති අතර එය ලබන 14 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ආණ්ඩුකාරවරයා සඳහන් කරන්නේ. අර ගාල්ලේ පාසල් ගැන කතා කරා මතක තියාගන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ බලාගෙනත් ඇති. ගාල්ල අධ්‍යාපන කොට්ටාශයේ සීළු පාසල් ගැනයි ඒ කතා කරලා තියෙන්නේ වැසුණ කියලා. ගාල්ල අධ්‍යාපන කොට්ටාශයේ පාසල් ගැන හොඳයි. හරි ඊට පස්සේ අද ලංකාදීප පත්තරේ දානවා මේ ප්‍රධාන ශීර්ෂ පාඨය. ගොවිජන සේවා 17ක නිලධාරී වූ නිරෝධායනයේට කොමසාරිස් ජෙනරාල්ට කොරෝනා හම්බන්තොට වැඩමුළුවකටත් ගිහින් කියලයි රන්ගන් කස්තුරිසා හම්බලන්තොට සනත් ලියන්නේ. ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තාවුරු වීමත් සමග ඔහුගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට පැවති කෘෂිකර්ම වැඩමුළුවකට සහභාගී වූ ගොවිජන සේවා මධ්‍යස්ථාන 17ක නිලධාරීන් විශාල පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිනවා. හම්බන්තොට වීරකැටිය උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉකුත් 28 වෙනි දින කෘෂිකර්ම වැඩමුළුවක් පැවති අතර ඊට ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සහභාගී වී තිබෙනවා. එම වැඩමුළුවට සහභාගී වීමට අමතරව ඔහු හම්බන්තොටදී ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකු හමු වීමටද සැලසුම් කර සිටි බව වාර්තා වෙනවා. ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කෘෂිකර්ම වැඩමුළුවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉහළ නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් තවත් පිරිසක්ද සහභාගී වෙලා තිබෙනවා. කොමසාරිස් ජෙනරාල්වරයාට රෝග ලක්ෂණ මතුවී ඇත්තේ එම වැඩමුළුවට සහභාගී වීමෙන් පසුව වන අතර COVID-19 වෛරසය වැළඳී ඇති බව ඔහුට සිදු කළ PCR පරීක්ෂණයේදී තහවුරු වෙලා. හම්බන්තොට වැඩමුළුවට සහභාගී වූ කෘෂිකර්ම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් දින කිහිපයක් රාජකාරී කටයුතු වල නිරතව ඇති අතර තවත් පිරිසක් ඉක්ුත් දිනවල ක්ෂේත්‍ර රාජකාරිවල පවා නිරත වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කිරීමක් කරනවා. මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න වෙයි වගේ. සෑහෙන කණ්ඩායමක් සමග ගැටුණාද ප්‍රශ්නාර්ථේ මතුවෙනවනේ. අපි ඒ ගැන හමු කතා කරමු. ඒ අතරේ මුඛ සෞඛ්‍ය දුර්වල නම් කොරෝනා බරපතල වෙයි කියලා මහාචාර්ය ජයතිලක කර ප්‍රකාශයක් සෙන්කඩගල කෝකිල වාර්තා කළා තියෙනවා. ඔබට ගන්න අද මව්බිමෙන් මේ තියෙන්නේ කතා පුවත. මුඛ සෞඛ්‍ය දුර්වල මට්ටමක තිබෙන පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වුවොත් ඇතිවිය හැකි සංකුලතා රෝග තත්ත්වයේ බරපතල වීමට හේතු වන්නේ යයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශුද්ධ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය JAMS ජයතිලක කියනවා. නිරෝගී මුඛ සෞඛ්‍යයක් තිබෙන පුද්ගලයෙකුගේ නිතර කේටේ ශ්‍රාවය වන බැවින් මුඛය තුල පවතින්නේ තෙත් ස්වභාවයක්. මේ තත්ත්වයේ එහි ඇති බැක්ටීරියා හා වෛරස් ක්‍රියාකාරීත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය තත්ත්වයක්. කේටේ අඩංගු
වර්ග දෙකක් ගැන කතා කරනවා. රසායනික සංඝටක මුඛය තුල පැවතිය හැකි අහිතකර බැක්ටීරියා හා වෛරස් වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. දුර්වල මුඛ සෞඛ්‍යයක් ඇති පුද්ගලයන්ගේ මේ ක්‍රියාකාරීත්වයේ සිදුවන්නේ නැහැයි කියලාත් කියනවා. ඔන්න අවධානය යොමු කරන්න. මුඛ සෞඛ්‍ය දුර්වල නම් කොරෝනා බරපතල වේ කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ අතරේ අද ලියනවා සටහනක් ජපානයේ කොරෝනාවට තවමත් අත්දැක බලන ඇවිගන් ලංකාවට ආවේ කොහොමද? මව්බිම් පත්තරේ සටහනක් අපි වාර්තා කරන්නේ. ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් කීපයක් COVID-19 වෛරසය මැඩලීමට ඖෂධ හා එන්නත් සොයමින් මහා පරිමාණයෙන් පර්යේෂණ වල යෙදී සිටින අවස්ථාවක ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව තවමත් පර්යේෂණ අවස්ථාවක පවතින ජපානයේ නිෂ්පාදනය කර ඇති ඇවිගන් නැමැති ඖෂධය කොරෝනා වෛරස් ආසාදිතයන්ට යොදා ගැනීමට යන බව කියන බෙහෙතක් හදිසියෙම මෙරටට ගෙන්වා තිබෙන්නේ කාගේ අවශ්‍යතාවයකටදයි සෞඛ්‍ය අංශවල දැඩි කතාබහට ලක්ව තිබෙනවලු. මව්බිමට වාර්තා වන අන්දමට මේ බෙහෙත ජපානයෙන් ගෙන්වා ගැනීමේදී ටෙන්ඩර් කැඳවීමක් කර නැත. එසේම මෙවැනි ඖෂධයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී ඖෂධ නියාමන අධිකාරියෙන් අනිවාර්යයෙන්ම අවසරයක් ලබා ගත යුතු ඇතත් එවැනි අවසරයක්ද ලබාගෙන නැත. ජපානයේ මෙම බෙහෙත භාවිතයට සුදුසුද නැද්ද යන්න ගැන තවමත් පර්යේෂණ පවත්වමින් අත්දැක බලමින් සිටින අතර ඒ මිනිසුන් වෙනුවෙන් යොදා ගැනීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෝ ආම් වශයෙන් ජපානයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් හෝ අනුමැතියක් ලබාගෙන නැත. එහෙම කතාවක් ඇවිල්ලා තිනවා බලධාරීනි වෙසදා ප්‍රතිචාරයක් දක්වන්න කතාව හොඳ එකක් නෙවෙයි. හොඳයි අපි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සජීවව සම්බන්ධ කරගන්නවා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් රංගන. මේ කතා කරපු කාරණාවට යමක් එකතු කරන්න පුළුවන්කම තියෙනවද ඔබතුමන්ට? අපි කාගේවත් නම්ගම් හෝ අදාළ තැන් ගැන කියවන්නේ නැතුව ජපානයේ කොරෝනාවට තවමත් අත්දැක බලන ඇවිගන් ලංකාවට ආවේ කොහොමද? ප්‍රශ්නාර්ථයක් එක්ක අහනවා. GMO එකට මේ ගැන මොන හරි දැනගන්න ලැබිලා තියෙනවද? ඇත්තටම අංගන මේ අලුත් තත්ත්වය පිළිබඳව අපි දැනුවත් නැහැ. නමුත් අපිට මීට මාස දෙකකට වගේ ඉස්සෙල්ලා අපි මතක් කරගත්තොත් එහෙම ඒ අවස්ථාවේදීත් ඔය වගේම ප්‍රශ්නයක් ඇති වුණා. ඔය ඇවිගන් කියන බෙහෙත ලංකාවට යම් තොගයක් ඇවිල්ලා තිබුණා. ඒ අවස්ථාවේදී අපි මේ සම්බන්ධයෙන් බලධාරීන් ප්‍රශ්න කළාම ලැබිච්ච දේ තමයි උත්තරේ තමයි ඒක ඩොනේෂන් එකක්. එහෙම නැත්නම් ආධාරයක් විදිහට ලැබුණයි කියලා. නමුත් මේ වර දැන් ඔබ ප්‍රකාශ කර පරිදි ටෙන්ඩර් පටිපාටියකින් තොරව මේක මිලදී ගැනීමක් විදිහට වෙලා තියෙනවා. ඒක බරපතල තත්ත්වයක්. ඒ නිසා මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට ඒ සම්බන්ධයෙන් පූර්ව විමර්ශනයක් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ බෙහෙත් සහ එන්නත් සියල්ල මේ අපි කතා කරන දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා සියල්ල දැනටත් පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. එතකොට ඒ වගේ ඒවා අපි පර්යේෂණයේ කොටසක් විදිහට රෝගීන්ට දෙන එක වෙනම දෙයක්. ඒක රෝගීන් කැමැත්ත අරගෙන. නමුත් නිදහසේ රෝගීන්ට ලබා දීම සඳහා දැනටත් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ අදාළ බලධාරීන් දැනට අනුමත කළ නැති තත්ත්වයට යටතේ අපි පර්යේෂණයේ කොටසක් විදිහට ජනතාව නොදැනුවත්ව පාවිච්චි කරනවා නම් ඒක ඊටාම් බරපතල තත්ත්වයක්. වෛද්‍ය සදාචාර ධර්මානුවත් ඒක වැරදි. ඒ නිසා මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කළා කොහෙද වැරද්දක් ඇත්තට වෙලා තියෙනවද කියලා මුලින් හොයන්න ඕන. ඒ සියල්ල පාරදෘශ්‍ය විදිහට හෙළිදරව් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි හරියටම කියවන වැරද්දක් වෙලා තියෙනවද කියලා මුලින්ම හොයලා බලන්න ඕනේ. එහෙමනම් මේ පිළිබඳව පරීක්ෂණයක් යන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ ගැන ප්‍රතිචාරයක් දැක්කොත් හොඳයි. සෞඛ්‍ය බලධාරීන් කාරණාව පිළිබඳව හරි පැහැදිලි කිරීමක් අපිට නැති පැහැදිලි බවක් අපිට නැති නිසා. හොඳයි වෛද්‍යතුමනි ඊළඟට ගොවිජන සේවා 17ක නිලධාරීන් නිරෝධායනයට යොමු කරලා තිබෙනවා කියලා අද ලංකාදීපයේ පොල්ගෙඩි අකුරෙන් හෙඩ්ලයින් එක දානවා. කොමසාරිස් ජෙනරාල්ට කොරෝනා හම්බන්තොට වැඩමුළුවකටත් ගිහින් කියලා කීප දෙනෙක් එක්ක ගැටලා තියෙනවා. මේ ගැන පොඩ්ඩක් කතා කළොත්. මම හිතන රංගන මේ කාරණේ අපි දිගටම දැකපු දෙයක්. විශේෂයෙන්ම අර ජාලගත වෙලා එහෙම නැත්නම් එකට එකක් සම්බන්ධ වෙලා රට පුරා සේවා සපයන ඒ ජාලයන් හරහා එහෙම නැත්නම් සැපියුම් ජාලයන් හරහා සහ මේ වගේ ජාලයන් හරහා රෝගේ ව්‍යාප්ත වීමේ අවදානම් පිළිබඳ අපි දිගටම කතා කළා. දැන් අපිට මෑත කාලීනව ආසන්න උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි බන්ධනාගාර ආශ්‍රිතව මතුවෙච්ච පොකුර. දැන් 2000 සීමාව ඉක්මවලා ගියා. එතකොට මේ එක එක බන්ධනාගාර අතර තියෙන සම්බන්ධතාව උඩ සිරකරුවන් මේ බන්ධනාගාර අතර හෝමාරු වීම කියන සාධකත් එක්ක මේ රෝගේ ව්‍යාප්ත වීම සඳහා තියෙන ඉඩකඩ කොහොම වුණාද කියන එක අපි දන්නවා. ඊළඟට පොලිස් පොකුර. පොලිසිය ආශ්‍රිත දැන් මේ පොකුර සෑහෙන දුරට අඩු වෙලා තිබුණත් අපිට අත්දැකීම් තියෙනවා 1000කට 1200කට ආසන්න ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් කොවිඩ් රෝගීන් බවට පත් වුණා.
එක තැනකින් පටන් අරගෙන මං හිතන්නේ ලංකාව පුරා පොලිස් ස්ථාන 80කට වැඩි ගානකට ව්‍යාප්ත වුණා. අර ඒ ජාලගත වීම සහ මේ සේවා සැපයීමේ තියෙන ස්වභාවයත් එක්ක. ඒ නිසා විශේෂයෙන්ම මේ රැස්වීම පැවැත්වීම සහ සම්මන්ත්‍රණ පැවැත්වීම කියන කාරණේදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. අපේ තාක්ෂණය ගොඩක් දියුණුයි. ඒ නිසා අපි යෝජනා කරනවා කරුණාකරලා ෆිසිකලි ගිහිල්ලා, ඒ කියන්නේ පුද්ගලයෝ විදිහට එකතු වෙලා මේ රැස්වීම පවත්වන මේ සීමාව පුළුවන් තරම් එක සීමා කරන්න. ඔන්ලයින් ක්‍රමවේද තියෙනවා. දැන් අපිට අලුත් තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. විශේෂ රාජ්‍ය ආයතන වගේ පෞද්ගලික ආයතන වලට ඒක පරිහරණය කරන්න පහසුකම් මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා. ඒ පහසුකම් නැත්නම් ඒව හදාගන්න ඒ බලධාරීන්ට වගකීමක් තියෙන නිසා පුද්ගලයෝ විදියට විශේෂයෙන් දැන් බස්නාහිර පළාතේ ඉන්න පිරිස් සම්බන්ධරට ගිහිල්ලා සම්මන්ත්‍රණයක් තියෙනවා කියන එකෙන්ම යම් බරපතල තත්ත්වයක් අපිට පේනවා. ඒ කියන්නේ තාමත් අපි මේ රෝගය පිළිබඳ හරි අවබෝධයෙන් කටයුතු කරන්නේ නැහැයි කියන එක තමයි ඒ හරහා පැහැදිලි වෙන්නේ. ඒ නිසා කරුණාකරලා අපි යෝජනා කරනවා රජයට සහ බලධාරීන්ට මේ තාක්ෂණය පාවිච්චි කරන්න අර පුද්ගලයෝ විදියට එකතු වෙලා කරනවට වඩා අර තාක්ෂණය හරහා ඔන්ලයින් ක්‍රමවේද හරහා මේ අවශ්‍ය සම්මන්ත්‍රණ පවත්වලා මේ නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට යාම හරහා තමයි එකම විදිහ අපිට මේ අවස්ථාවේදී මේ විදිහේ තත්ත්වයන් මතුවෙන එක වළක්වන්න. හොඳයි වෛද්‍යතුමනි, දැන් අප ඉන්න තැන ගැන අපි පොඩ්ඩක් කතා කළොත් ගෙවි ගිය දවස් කිහිපයකම දවස් ගණනාවක්ම 500ට වඩා ආසාදිතයන් වාර්තා වෙන්න ගත්තා. අපිට දැනෙනවා කොවිඩ් පැතිර යාමේ යම් අඩුවක් තියෙනවා වගේ පහුගිය දවස්වල. හැබැයි මේ ගණන් හිලව් නම් ඉහළ ගණන් හිලව්. ඊයේ 649 දෙනෙක් ආසාදිතයන් වාර්තා වෙනවා. 500ට වැඩි කියන්නේ හොඳ තත්ත්වයක් නෙවෙයි. ඇත්තටම දැන් තියෙන තත්ත්වය කොයි විදිහද? මං හිතන්නේ රංගන ලෝකේ පුරා මේ වෙනකොට මතුවලා තියෙන ප්‍රවණතාවයෙන් අපි අත්දැකීම් ගත්තොත් එහෙම ඊටාම පැහැදිලිව යම් සංකීර්ණ සහ අවදානම් සහගත තැනක තමයි රටක් විදිහටත් අපි ඉන්නේ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ලෝකයටම අනතුරු අඟවලා තියෙනවා. දෙසැම්බර් මාසයේ ඊටාම තීරණාත්මක විය හැකි විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල ශීත කාලයේ උදා වීමත් සමග ඒ රෝග ව්‍යාප්තිය අසාමාන්‍ය ලෙස ඉහළ යන්න පුළුවන් කියලා දැනටත් අපි ඒක දකිනවා. දැන් පිට දවස් 30කට වැඩි කාලයක් ඇමරිකාවේ දවසකට වාර්තා වෙන රෝගීන් ගාන ලක්ෂයකට වැඩි. දවස් 5ක් ඇතුළත පහුගිය දවස් 5 ඇතුළත විතරක් රෝගීන් ලක්ෂ 10ක් ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තා වෙලා. දවසකට වෙන මරණ ගාන 1000 සීමාවේ තිබිච්ච එක 2000යි. අද දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරුන්ටම මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙන්න සිද්ධ වෙලා තිනවා. තමන්ගේ පුරවැසියෝ තමන්ගේ ඉස්සරහා මැරෙනවා, එයාට කරන්න දෙයක් නැහැ. ඒතකොට ඒකට සමාන්තරව ලෝකේ පුරා තියෙන අවදානම වැඩි වෙමින් තියෙනවා. විශේෂයෙන් අපේ අසල්වැසි ඉන්දියාව තුළ එළඹෙන උත්සව සමයක් එනවා. විශේෂයෙන්ම නත්තල් උත්සවය සහ අලුත් අවුරුදු උත්සවය. ඒ හරහා සංචරණ සීමාවන් සම්බන්ධයෙන් තියෙන දැන් සීමාවන් සමහර විට ජනතාව හරියට අනුගත වුනේ නැත්තම් ඊටාම බරපතල තත්ත්වයක් එනවා. ඒතකොට ලංකාවෙත් මේ වෙනකොට අපිට පේන තියෙන දේ තමයි අපි දවසකට රෝගීන් 200ක් 300ක් වාර්තා වෙච්ච තැන ඉඳලා දැන් රෝගීන් 600 සීමාවෙන් එහා පැත්තේ දෛනිකව වාර්තා වෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව ගත්තත් අපි පහුගිය මාසය තුල විතරක් නොවැම්බර් මාසය තුල විතරක් මරණ 100කට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ නම් ඊයේ ජනමාධ්‍ය වාර්තා කළා හැම තප්පර 30කට සැරයක් කොවිඩ් මරණයක් සිද්ධ වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ. දැන් අපිට පහුගිය මාර්තු මාසයේ ඉඳන් මාස 7ක් 8ක් යනකම් 7ක් විතර යනකම්ම මරණ 13යි සිද්ධ වුණේ. නමුත් දැන් වෙනකොට අපිට හැම පැය 6කටම පැය 8කටම සැරයක් ලංකාවේ කොවිඩ් මරණයක් සිද්ධ වෙනවා. සමහර දවස්වල මේක හැම පැය 3කටම සැරයක් ලංකාවේ කොවිඩ් මරණයක් සිද්ධ වෙන තැනට ගිහිල්ලා තියෙනවා. සමහර දවස්වල මරණ 7-8 වාර්තා වෙන තත්ත්වෙ නිසා. ඒ නිසා ඊටාම් පැහැදිලි අවදානමක් තියෙනවා. නමුත් අවදානම තාමත් අපිට කළමනාකරණය කළ හැකි මට්ටමේ තියෙන. දැන් අපි රෝගීන් සංඛ්‍යාව සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 7000කට එහා පැත්තේ අපි කළමනාකරණය කරනවා. අපේ පද්ධතිය බිඳ වැටෙන්නේ නැතුව. ඒක අභියෝගයක්. නමුත් ඒ අභියෝගය දිනෙන් දින අපි ජය ගනිමින් ඉන්නවා. ඒ නිසා අපි කරුණාකරලා ජනතාවට කියන්නේ මේ තත්ත්වය වඩා හොඳ තැනකට යනවාද නරක තැනකට යනවාද කියලා තීරණය වෙන්නේ ඔබ සහ අපි හැමෝම එකතු වෙලා ගන්න ක්‍රියාමාර්ගات එක්ක ඒ අපි දීලා තියෙන මාර්ගෝපදේශ වලට අනුගත වීමත් එක්ක. ඒ නිසා කරුණාකරලා එතෙන්ට යන්න. විශේෂයෙන්ම අපි යෝජනා කරනවා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. අපි පළවෙනිද තමයි මට මතක විදිහට අන්තිමට සාම්පල් කළේ PCR. ඊට පස්සේ වෙච්ච අවාසනාවන් සිද්ධිත් එක්ක සාම්පල් ගැනීමේ ක්‍රියාවලිය එතන නතර වුණා. දැන් අද ඉඳන් නැවත අටලුගම සාම්පල් ගන්නවා. මට දැනගන්න ලැබිලා තියෙන විදිහට. එතකොට ඒ ප්‍රදේශය තුල මේ රෝග ව්‍යාප්තිය දැනට ලැබිලා තියෙන දත්ත අනුව 50% විතර ප්‍රතිශතයක් තියෙනවා අන්තිමට ආපු සාම්පල් ටිකේ. ඒතර අද දැන් යම් සාම්පල් ප්‍රමාණයක් කළොත් ලොකු ප්‍රමාණයක් පොසිටිව් වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා අටලුගම ප්‍රදේශයේ. ඒකත් එක්ක අපිට අපේ ඩිස්චාර්ජ් වෙන රෝගීන් ගන්න එහෙම නැත්නම් හොඳ වෙලා පූර්ණ සුවය ලැබලා ගෙදර යන ගාන 300ක් 400ක් වෙනකොට අපිට 7-800ක් දවසකට එන්න ගත්තොත් එහෙම අලුතෙන් රෝගීන් අනිවාර්යයෙන් මේක අපේ රෝහල් පද්ධතියට දරා ගන්න බැරි තත්ත්වයක් එනවා. ඒ නිසා අර ඇමරිකාවේ ඒ අවාසනාවන්ත තත්ත්වයට නොගියත්
අපේ පද්ධති බිඳ වැටීමේ අවදානමක් ඉදිරි කාලය තුළ මතුවෙන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදී හරි ක්‍රියාමාර්ග වලට අනුගත වුණේ නැත්තම්. තාම හොඳින් පැහැදිලි කළා. ඒ අතරේ අර පෞගේ දවස්වල අපි කතා කරපු අපේ සෞඛ්‍ය රෙගුලාසි ගැන කතා කළා. ඒ වගේම වත්පිළිවෙත් ගැන කතා කළා, පුරුදු ගැන කතා කළා, පරිස්සම් වීම ගැන කතා කළා. මේවා අතරේ අපි ඊයේ පෙරේදාත් පත්තරේ කියුවා මේ මුදල් සංසරණයේදී ගොඩක් පරිස්සම් වෙන්න කියලා. මේහා කාරණා ඇතුළුව පරිස්සම් විය යුතු දේවල් ගැන නැවත අපි පොඩ්ඩක් මතක් කළොත්. රංගන මෙතෙන්දී ඉතාම වැදගත් වෙනවා. අපි අමාරු දේවල් කියලා නෑ. මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු තුනක් තමයි අපි කියලා තියෙන්නේ. ඒකෙන් පළවෙනි එක වැදගත්ම දේ තමයි අපි නැවත මතක් කරනවා. ඔය සියල්ලටම වඩා වැදගත් දේ තමයි අත්සෝදන එක. නිවැරදිව තප්පර 20ක් 30ක් පාවිච්චි කරලා අත් නිවැරදිව සෝදන එක ඉතාම වැදගත්. අපි රෝගේ වැළැක්වීම සඳහා මේ වෙනකොට ලෝකේ හොයාගෙන තියෙන හොඳම විදිය තමයි අත්සේදීම. ඊට පස්සේ මූ ආවරණයක් හරියට නිවැරදිව පාවිච්චි කරන එක, ඊගාවට මීටරේ දුර තියාගන්න එක. ඔය කියන සෞඛ්‍ය පුරුදුත් එක්ක ඊට අවශේෂව අපි මුහුණ නහය කට අතපත ගන්න එපා කිව්වා. නිවසින් එළියට බැහැර වෙනකොට අත්‍යවශ්‍ය කෙනෙක් විතරක් අත්‍යවශ්‍ය රාජකාරී විතරක් බැහැර වෙන්න කිව්වා. ගෙදර ඉන්න අවදානම් කණ්ඩායම් ටික රැක බලා ගන්න කියලා කිව්වා. මේ වගේ අත්‍යවශ්‍ය අපි මේ මොහොතේදී පිළිපැදිය යුතු පුරුදු ගණනාවක් අපි කියලා තිනවා. ඒකෙන් එකක් තමයි අතුරු කාරණයක් තමයි ඔබ කිව්වේ මුදල් සංසරණේ හරහා මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්ද කියන කාරණේ. ඔව් අවදානමක් තියෙනවා. නමුත් ලෝකේ පුරා මේ සම්බන්ධයෙන් කරලා තියෙන පර්යේෂණ අනුව ඉතාම පැහැදිලි. සමහර පර්යේෂණ හරහා කියවෙනවා සාමාන්‍යයෙන් අනිකුත් පෘෂ්ඨ වලට වඩා වැඩි ඉඩකඩක් තියෙනවායි කියලා මුදල් හරහා යන්න. එතකොට ඇත්තටම මුදල් හෝ වෙනත් පෘෂ්ඨයක් කරහා වෛරසය සම්ප්‍රේෂණය වෙන්නේ එහෙම නැත්නම් ව්‍යාප්ත වීම සඳහා ඉඩකඩ තිබීම කාරණා තුනක් මත තීරණය වෙනවා. එකක් තමයි ඒ අවට පරිසරයේ උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙන්න වෛරසය විනාශ වෙන්න තමයි ඉඩකඩ තියෙන්නේ. ඊගාවට ආර්ද්‍රතාව. ආර්ද්‍රතාව කියන්නේ ජල පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. තෙතමනේ වැඩි වෙන්න ඒක යම් ප්‍රමාණයක් පෘෂ්ඨ මත රැඳිලා තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඊළඟට අපි ගත්තාම ඊළඟ කාරණා තමයි හිරු එළියට නිරාවරණය. හිරු එළියට හොඳින් නිරාවරණය යන තැනක වෛරසය තියෙන්න ඉඩක් නැහැ. ඒතර මුදල් නෝට්ටු වලටත් ওই තත්ත්වයන් බලපානවා. ඒ නිසා අපි විශේෂයෙන්ම යෝජනා කළා කාරණා කිහිපයක්. එකක් තමයි මුදල් අතපත ගෑමේදී මේ වෙලාවේදී අර ගෙදරින් එක්කෙනෙක් එළියට බහිනවා වගේ ගෙදර ඉන්න තෝරාගත්ත පුද්ගලයෙක් හෝ දෙන්නෙක් මුදල් පරිහරණය කිරීම කරන්න. සියලු දෙනා මුදල් අතපත ගන්න යන්න එපා. දෙවෙනි කාරණේ තමයි පුළුවන් තරම් ඔන්ලයින් ක්‍රමවේද හරහා අපිට මුදල් අතපත ගන්න නැතුව මිලදී ගැනීම කරන්න පුළුවන් නම් හැමතැනටම මේක බෑ. මොකද අපිට මේ අපේ ආර්ථිකයත් රැකගෙන තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අපේ ගමේ තියෙන අපේ නගරේ තියෙන පෙට්ටි කඩේ අමතක කරලා දාලා අපිට ඉස්සරහට යන්න බෑ. ඒ මුදලාලිගේ ආර්ථිකයත් රැකගෙන තමයි අපි ගමන යන්න ඕනේ. ඒ නිසා අපිට විශේෂයෙන්ම මේ ඔන්ලයින් ක්‍රමවේදවල යම් සීමාවන් තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් යෝජනා කළා වැදගත්ම කාරණේ තමයි අර කියපු විදිහට මුදල් පරිහරණයෙන් පස්සේ නිවැරදිව අත්සෝදන්න. එහෙම නැතුව මුදල් පරිහරණය කරන අතරතුරේදී මුහුණ නහය කට ස්පර්ශ කරන්න එපා. ඒ වගේම ව්‍යාපාරික මහතුරුන්ට අපි කියපු දේ තමයි පුළුවන් තරම් අර රවුම් ගණන් වලට එන පැක් හදලා තියන්න. ඒ කියන්නේ රුපියල් 100කට පරිප්පු රුපියල් 100 ප්‍රමාණය. රුපියල් 200කට පරිප්පු. රුපියල් 100 සීනි මේ පැකට් එකක්. ඒ විදිහට හදලා තිබුණාම අර මුදල් හෝමාරුවකින් තොරව එක පැත්ත 100 කොලේ දීලා අපිට ගන්න පුළුවන්. ඒ වගේම පාරිභෝගිකයන්ට අපි කිව්වේ පුළුවන් තරම් මාරු කාසි අරගෙන යන්න. එතකොට ඔබ රුපියල් 110 නම් ඔබේ බිල 100යි 10යි දීලා ආවම ඔබට නැවත මුදල් ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේ ක්‍රමවේද ගණනාවක් අපි කිව්වා. ඔය සියල්ලටම වඩා අපි කිව්වා අත්සේදීම තමයි වැදගත්ම දේ. ඒ හින්දා මුදල් පරිහරණයෙන් පස්සෙනුත් අනිත් පෘෂ්ඨයක් අතපත ගාම ඒ අවස්ථාවෙන් පස්සෙත් නිවැරදිව අත්සෝදන්න, බාහිර පරිසරයට ගිහිල්ලා නැවස ගෙදර එනකොට අත්සෝදන්න. ඒ හරහා ඔබට සෑහෙන දුරකට මේ රෝග ව්‍යාප්තිය සහ ඔබට මේ රෝගය හරහා එන්න තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීමට. අපි සම්බන්ධ කරගත්තේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතායි. හොඳයි දැන් බස් ගැන කතා කරමුද? බස් ගැනත් මේ දවස්වල සෑහෙන කතාබස් තියෙනවානේ. රාජ්‍ය ඇමති දිලුම් අමුඩුගම කියනවා පාසල් කාර්ය වේලාවේ පමණයි සෑම ගමන් වාරයකදීම බස් දෙකක් එකවර ධාවනයේ යෙදවීම අද සිට නිමල කොඩිතුවක්කුලිය. පාසල් වේලාව හා කාර්යාල වේලාවල් වල බස් රථ ධාවනයේදී සෑම ගමන් වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් එකවර ධාවනය කිරීම සඳහා අද සිට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ලංකාදීපයට කියනවා. සියලුම ඩිපෝ කළමනාකරුවන්ට සහ ප්‍රවාහන අධිකාරීවලට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කරනවා. ඒක මම ලංකාදීපයෙන් කිව්වේ. ඊට පස්සේ අද පත්තරේ තියෙනවා තවත් කතාවක්. ඒකෙම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ. ඒකත් ඔහොම බලන්න. බස් ගාස්තු සංශෝධනය කළේ අසුන්වල මගින් ප්‍රවාහනය සඳහා පමණයි. බස් රථවල සිටගෙන ගමන් කරන්නේ නම්
නිරෝධායන නීතිය යටතේ වහාත් නැග්ගොට ගන්නවා කියලා දිලුම් කියනවා. නිදර්ශන වික්‍රමසිංහයි වාර්තාව අරන් එන්නේ. මේ හා සම්බන්ධව බස් හා සම්බන්ධව තවත් කතාවක් නිර්මාණය වෙලා තිබෙනවා. දිලුම් ලග් කතා, ඒ වගේම ගැමුණු ලග් කතා, ඒවත් එක්ක ඊයේ ලයිව් ඇට් 8 වාර්තාව දැන් බලමු. වෛරස් ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවා මෙන්ම පාසල් විවෘත කිරීම පසුගිය කාලය තුලදී වෙනස්කම් කිහිපයකටම ලක්වීමත් සමග ප්‍රවාහන සේවාවන්ගේද වෙනස්කම් සිදු වුණා. මේ තත්ත්වය සැලකිලිටගෙන මගේ ප්‍රවාහන බස් ධාවනයේ වෙනස්කම් සිදු කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අපි දිගින් දිගටම පහුගිය කාලේ අපි බස් රථවල යම් ගාස්තු සංශෝධනයකුත් කරලා දුන්නා. මේ අයට මේ මගින් ඉඳගෙන පමණක් ප්‍රවාහනය කිරීම සඳහා. ඒ වගේම අපි සතුදා දිනේ සිට උපදෙස් දීලා තියෙනවා ප්‍රවාහන අධිකාරීවලටත් ළංගමටත් සෑම ගමන් වාරයක් ආරම්භයකදීම බස් දෙකක් ධාවනය කරන්න. විශේෂයෙන්ම කාර්යාල සහ පාසල් වෙලාවල් වලදී. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මගින් ප්‍රවාහනය කළ බස් රථ 30ක බලපත්‍ර අවලංගු කිරීමට පියවරගෙන ඇති බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. තවමත් අපිට පැමිණිලි ලැබෙමින් පවතිනවා. සමහරක් මාර්ගවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරනවා කියලා පොලිස්පතිතුමාටත් ලිපියක් මගින් දැනුම් දුන්නා. වහාම එහෙම කරන සියලුම බස් රථ අත්අඩංගුවට අරගෙන නිරෝධායන නීතිය යටතේ නඩු පවරන්නේ කියලා. මොකද අපි ඉඳගෙන යන ගාස්තුව අය කරන්න අවසරය දීලා තියෙනවා. ඒකට හිටගෙන මගින් ප්‍රවාහනය කරන්න අවසර ලැබෙන්නේ නැහැ. පෞද්ගලික බස් රථ සංගම් චෝදනා කරන්නේ COVID-19 වෛරසය හමුවේ බස් රථ කර්මාන්තයට එල්ල වී ඇති තර්ජනය පාලනය කිරීමට රජය අපොහොසත් වන්නේ නම් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි. පැහැදිලිව අපි කියනවා මේ කොවිඩ් දූතරවත් යටපත් කරගෙන ධාවනය කරන්න අපිට ඒ සැලසුමක් හදලා නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට අපි ප්‍රවාහන අමාත්‍යාංශයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අපි විරුද්ධව මේ සතියේ අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්න සැලසුම් කරනවා. මොන හරි එකගතාවයන්ට ඇවිල්ලා හරි ක්‍රමවේද ඇවිත් මගේ ජනතාවට පහසුවක් වෙන එකයි වෙන්න ඕනේ. නව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අද වැඩබාර ගනී ශ්‍යාම් නුවන්ලියන්. නව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස HMWC බණ්ඩාර පත් කර තිබෙනවා. ඔහු අද නවතන්තුරේ උදෑසන වැඩබාර ගැනීමට නියමිත වෙලා තිබෙනවා. සිරකරුවන් 8000කට මේ මාසයේ නිදහස කියලා චතුර පමුණුව ලියනවා. මේ මාසයේදී සිරකරුවන් 8000කට නිදහස ලැබෙනු ඇත. කොරෝනා ප්‍රශ්නයත් සමග බන්ධනාගාරවල තදබදය සලකා මෙම තීරණය රජය මගින් අරගෙන තිබෙනවා කියලයි වැඩිදුරටත් දාලා තියෙන්නේ. 8000කට ඇත්තටම මෙතන සෑහෙන තදබදයක් ගැන කතා වෙනවා. 11000ක් ඉන්න පුළුවන් තැනක 32000 බන්ධනාගාර පද්ධතිය. එක්කෙනෙක් ඉන්න පුළුවන් තැන 3 දෙනෙක්. ඒ අය පිළිබඳව බලන්න වෙනවා. මෙන්න කොරෝනා ප්‍රශ්නයත් සමග බන්ධනාගාරවල තදබදය සලකා මෙම තීරණය රජය මගින් ගෙන තිබෙනවා කියලයි කියන්නේ. හරිද? ඒ අතරේ තවත් කතාවක් තියෙනවා. මේ කතාව ටිකක් පෞද්ගලික දවස්වල කතා වුණා. මරණ දඬුවම වින්දත් හැසිරීම හොඳ නම් නිදහස් කුමුදු උපුල්ශාන්තලියන්. මේ නව විෂය බාර අමාත්‍යරයාගේ ප්‍රකාශයයි මා උපුටා ගන්න. මරණීය දඬුවම නියම වී දීර්ඝ කාලයක් බන්ධනාගාරගත කර සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස් කර හැරීමට බන්ධනාගාර අමාත්‍යාංශයේ අවධානය යොමු තිබෙනවා. මේ සම්බන්ධයෙන් යෝජනාවක් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්තත්තේ අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දීලා තිබෙනවා. ඒකේ දාලා තියෙනවා සංවිධානාත්මක අපරාධ, මත්කුඩු ජාවාරම් හා ස්ත්‍රී දූෂණ වැනි බරපතල ගණයේ අපරාධ වලට සම්බන්ධ නොමැති සිරකරුවන්ට එම සමාව ලබා දීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම සිරකරුවන් නිදහස් කර හැරීම සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කරන කමිටුව මගින් නිර්දේශ කරන නිශ්චිත කාලයක් සිරගතව සිටියුවන් හා එම කාලයේ යහපත් දීප්‍රාත්මකින් කටයුතු කළ අය එසේ නිදහස් කර හැරීමට අවධානය යොමු වෙනවා කියලයි වැඩිදුරටත් දාලා තියෙන්නේ. මරණ දඬුවම නියම සිරකරුවන්ගේ එම දඬුවම ජීවිතාන්තයේ දක්වා වූ සිර දඬුවමක් බවට පරිවර්තනය කර ඉන්පසු ඔවුන්ව එසේ නිදහස් කර හැරීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා කියලා වැඩිදුරටත් පත්තරේ දාලා තියෙනවා. ඒ අතරේ අර ගොඩක් පෞගේ වකවාඩු වල කතා බහට ලක් වුණා. TB ඇමතිවරයෙක් විදියට. ඒ අතරේ ඔහුගේ සරප්පු දෙක ගැන කතාවකුත් පෞගේ දවස්වල කතා වුණා. ඔහු පැලඳගෙන ආපු පාවාන් යුවලක් පිළිබඳවත් කාලයකට කලින්. හැබැයි මේ වෙනකොට අවාසනාවන්ත සිදුවීමයි වාර්තා වුණේ. හිටපු ඇමති TB අභාව ප්‍රාප්ත වෙයි. ක්‍රිෂාන් පතිරත් සහ බන්පොල ශ්‍රීමති වාර්තාව ගේන්නේ. හිටපු අමාත්‍ය TB ඒකනායක ඊයේ උදෑසන අභාව ප්‍රාප්ත වෙනවා.
දීර්ඝ කලක් රෝගාතුර සිටි ඒකනායක කුරුණෑගල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී අභාව ප්‍රාප්ත වූ අතර මේ යන විට 66 වෙනි වියේ පසු වුණේ. අවුරුදු 66ක් පමණයි. ප්‍රධාන අනුග්‍රහය ඔබව බලගන්වන්න 100% සූදානම් නෙස්ටමෝල්ට්. සම අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධවලින් නිෂ්පාදිතයි. රාජපුර හන්දි තෙල. අනුමැතිය දින 3න් ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක්. හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන්. ඒක රීලෝඩ් එකකින් මාසයක් පුරා හිතේ හැටියට ටීවී බලන්න. ඩයලොග් ටෙලිවිෂන් මාසික පෙරගෙවුම් සුපර් ප්ලෑන්ස්. යුනියන් ඇෂුරන්ස් වෙතින් සිසුමග ප්ලස්. ඔබේ දිවියට අපේ සවිය. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සෙයලැක් සත්කාරයෙන් විතරයි. රතුම රතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. සිසිල් ජාතියේ අභිමානවත් ශීතකරණය. ස්වර්ණ වාහිනී රන්කාසි වැස්සෙන් ඔබ දිනු රන්කාසි ඔබ සුරතටම ලබා දීම ආරම්භ වූ වගයි. WM සිඩ්නි භාග්‍යා සිරිමාන්න දැරණියගල තනුජා දිල්හානි ගෝමස් පිළියන්දල SW කරුණාවති පනාවිටිය දීකිරිවැව GV සදීප ලක්ෂාන් තිලකරත්න ජායල WM උපුල් චන්දිමාල් නත්තන්ඩිය රන්කාසිලාබී වාසනාවන්ත ඔබට ස්වර්ණ වාහිනී ලෙංගතු සුබ පැතු රසවින්දනයේ අසීමාන්තික අත්දැකීමක මිහිරියාව විඳගන්න රැඳෙන්න ස්වර්ණ වාහිනිය සමගින්ම. බිස්නස් එක පටන් ගත්ත පළවෙනි දවසේ එදා විශ්වාසයෙන්ම අදත් පටන් ගන්න. නෙස්ටමෝල්ට් වල රන්වන් මෝල්ට් සහ කිරිසාරයක් නව පෝෂණ සංයෝගයක් ශක්තියට සහ ප්‍රතිශක්තියට උපකාරී වේ. ඔබව බලගන්වන්න 100% සූදානම් නෙස්ටමෝල්ට්. From Nestle. ඉස්සර තිබ්බ දනිස් අමාරුවට මෙහෙම කඩනගින්න බහින්න හිතන්නවත් බෑ. ඉස්සර තිබ්බ කොන්දේ අමාරුවට මෙහෙම මහන්න හිතන්නවත් බෑ. ඉස්සර තිබුණු උරිහි සමාරුවට මෙහෙම වැඩ කරන එක හිතන්නවත් බෑ. රාජපුර හන්දි තෙල ඔබේ සියලුම හන්දි අමාරු හෙවත් ආතරයිටිස් සහ නාරගට ගැසීම සම්පූර්ණයෙන් සුව කරයි. BioClean tile සහ surface cleaner, floor tile, pantry නිමැවුණු ceramic, marble, granite. ඕනෑම මතුපිටක විෂ බීජ මුළුමනින්ම විනාශ කොට සුපිරිසිදු දීප්තියක්. ඉක්මනින් වියලෙන විශේෂ සංයෝගය. කුරුඳු, කොඹ සහ පිවිතුරු මල් සුවඳෙන්. ලොව ප්‍රමුඛතම විද්‍යාගාර මගින් සාතික කළ ජාත්‍යන්තර ප්‍රමිතිය. අම්මායාගේ ප්‍රථමාධාර අයින් වෙන්න. අමායා සෑම්සියට බෙහෙත් ගෙනියනවා. අපි අනිත් අයට පිහිට වෙන්න ඕනේ. ඒත් කොහොමද අපිත් ආරක්ෂා වෙන්නේ? පිරිසිදු ඔලිව් ඔයිල් සාරය සහිත නව ලයිෆ් බොයි. බැක්ටීරියා හා වෛරස් වලට එරෙහිව සටන් කර ඔබව ආරක්ෂා කරයි. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. ජූසි පොප්කෝන් චිකන් සිරාචා සහ ටොමාටෝ සෝස් බේස් එකක් මත දමා පදමට බේක් කළ පීට්සා හට් වෙතින් හඳුන්වා දෙන පොප්කෝන් චිකන් පීට්සා. පීට්සා හට් මේ උත්සව සමයේ ඔබත් එක්ක ඔබේ ගෙදරටම. පීට්සා හට්. ඒ පුංචි සුරංගනා පැටියගේ සුවඳ සුරංගනා ලෝකෙ පුරාම පැතිරුණා. සුරංගනාගේ මැජික් එක නිසා පුංචි පැටියා හිටියේ හරිම සනීපෙන්. වසර 70ක් පුරා බෙලිදුසම උපරිමෙන් රැකගත්ත රෙබෙකා ලී ගැන මට එදා වගේම අදටත් විශ්වාසයි. නව ලයිෆ් බොයි කහ සහ ලයිෆ් බොයි කොහොඹ. වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව සටන් කරන කහ සහ කොහොඹ සාරය මුසු වූ නව ලයිෆ් බොයි. සමේ විෂ බීජ මට්ටුයි සමටත් සුමුදුයි. දෙකු කල් පවතින සුවඳින් එන නව සන්ලයිට් දැන් මිල අඩු ගැන මුස්ලිම් කොංග්‍රසයෙන් අද මව්බිම් පත්තරේ දාලා තියෙනවා. උඩින් හේතුවත් හෙඩින් කළාමයි තියෙන්නේ. කොරෝනා මරණ වළලන්න නොදුන්නේයි මන්ත්‍රී අලි සහීර් මුස්ලිම් කොංග්‍රසයෙන් ඉල්ලාස්වේ කියලා MS ෆාරුක් ලියනවා සටහන. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය අලි සහීර් මෞලානා එම පක්ෂයෙන් ඉල්ලාස් වෙලා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ යන මුස්ලිම් ජාතිකයන් ආදානයට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ වීම හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉල්ලාස් වූ බව සහීර් මෞලානා සඳහන් කරනවා. මෙම ඉල්ලාස්වීමට අදාළ ලිපිය පක්ෂ නායක රවුෆ් හකීම් වෙත යවා තිබෙනවා. සහීර් මෞලානා
නායක රවුෆ් හකීම් වෙත යවා ඇති ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වන කාරණාත් එක්ක වාර්තාව දාලා තියෙනවා. හොඳයි මේ දැන් මෙතනදී මතක් කරන්න ඕනේ අර කාරණාවේදී අධිකරණ නියෝගයක් අධිකරණ තීන්දුවක් අධිකරණ කතන්දරයක් ඒක නිසා මම එතනින් එහාට ගැන කතා කරන්න හදන්නේ නැහැ. දැන් මෙයත් දැනගන්න ඕනි മന്ത്രി අලි සහීර් මොකද්ද මේ තීන්දුව ආවේ? ඒ වගේම මේ මොකද්ද කාලවකවානු? හරි හැමෝටම එකම විදියට නීතිය කියන කාරණා ටික අලි සහීර් හොඳට අවබෝධ කරගත්තොත් හොඳයි කියලා හිතනවා. වෙලාව බලමු. පුංචි කැටෙන් පදමට රසගුණ මවා ගත්තන සේරම හරි. මැකී සීසනින් කියුබ්. අද මව්බිම දානවා මව්බිම හෙළිදරව්ව පළදරයි අමරදේවයන්ට ගෞරවය පුද කරන්න මහින්ද මැදිහත් වේ ප්‍රසාද් මංජුලියන්. කේන්ද්‍රයේ වැඩ යලි ආරම්භන්න ඇමති විදුරට උපදෙස් කියලත් පත්තර වාර්තාවේ දාලා තියෙනවා. හෙළේ මහා ගාන්ධාර්වයා ලෙස විරුදාවලියලත් පණ්ඩිත් WD අමරදේවයන් වෙනුවෙන් ආරම්භ වී අතරමඟ නවතා දමා ඇති අමරදේව සංගීතා පර්යේෂණ කේන්ද්‍රයේ වැඩ කටයුතු සොයා බලා එම කටයුතු නිසියාකාරයට කරන ලෙසට තමා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මව්බිමට ප්‍රකාශ කළා කියලා අද මව්බිම් පත්තරේ වාර්තා කරලා තියෙනවා. හොඳයි ඒ අතරේ අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ මහවැලිය අක්කර 5400ක් නීති විරෝධීව බද්දට දීලා පහන් විජේසේකර ලියන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙළි කරයි. හැබැයි අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් පෙරේරා කියනවා නීති විරෝධීව දුන්නේ නැහැ කියලා. ඒක තමයි අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත් වෙලා තියෙන්නේ. ඒ අතරේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියපු කතාවක් කොමිසමට අද දිනමින දාලා තියෙනවා. ඒක කියලා තියෙන්නේ පෙරේදා පස්වැනිදා. සාරාන් අත්අඩංගුවට ගන්න බැරි වුණේ දේශපාලන බලපෑමක් නිසා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියන්නේ සුභාෂිනී සේනානායකලිය. කාත්තන්කොඩි RDR මන්සන්දියේදී 2017 වසරේ ඇති වූ ගැටුමෙන් පසු පොලිස් නිලධාරීන්ට සාරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ යම්කිසි දේශපාලන බලපෑමක් නිසා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා සඳහන් කළා තියෙනවා. සාරාන් හෂීම් හා ජාතික තෞහිද් ජමාත් සංවිධානයට එරෙහිව නෛතික උපදෙස් ලබා ගැනීම සඳහා පාස්කු ඉරිදින ප්‍රහාරයට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ නීතිපති දෙපාර්තමේන්තුවට එවූ ගොනු දෙකක් සම්බන්ධයෙන් පෙරේදා ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම සිදු කළ අතර එෙහිදී සාක්ෂි දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව සඳහන් කරලා තියෙනවා. අපි කියන්න ඕනේ මේ ගැන හොයනවා වගේම දැන් පාස්කු ප්‍රහාරය ගැන හොයලා බලලා වක්කියුත්තන්ට දඬුවම් කරනවා වගේම ඊට කාලයකට කලින් වකවානු වල මේ සහරාන්ලව අල්ලන්න ගිය වෙලාවේ අල්ලගන්න බැරි වුණේයි ඒවා පිටිපස්සේ හිටියේ කවුද? ඒවාට සහාය දැක්වේ කවුද? ඒ කියන්නේ බේරලා යන්න. මේවා ජනතාව ඉදිරියට දාන්න. නැත්තම් ආයේ දේවල් අනාගතේ වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා නීතිය ඉහළින්ම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයි අපි මතක් කරන්නේ. හොඳයි අපි ඊළඟට තවත් සටහන් කීපයකට අවධානය යොමු කරන්න දැන් සූදානම් වෙනවා. ආණ්ඩුවේ නොහැකියාව කොවිඩ් වලට බැර කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය කියන්නේ නවෝදයා පවනිලියන්. ආණ්ඩුවේ නොහැකියාව කොවිඩ් වලට බැර කිරීමට ඉඩ ලබා නොදෙන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය කියනවා. රජයේ නොහැකියාව කොවිඩ් වලින් වසන් කරමින් වගකීම ජනතාව මත පැටවීමේ ප්‍රවේශයක් දක්නට ඇති බවත් බන්ධනාගාර තුල විශ්වවිද්‍යාල තුල පාසල් තුල සිදුවන සිදුවීම්ද බඩු මිල ඉහළ යාම වැනි සියලු දේ කොවිඩ් වලට ලඝු කිරීම පිළිගත හැකි තත්ත්වයක් නොවන බවත් ආචාර්ය අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. එයාගේ ප්‍රකාශය. ඒ අතරේ ආයෙත් ඔන්ලයින් යන්න ඩේටා හොයාගෙන තැන් තැන් වලට යන සිසුසුයන් ගැන කතා වෙත් තියෙනවා. සිග්නල් හොයාගෙන කටුදොර සෙසුන් අමුණක් උඩ ඔන්ලයින් මේ එම අවස්ථාව දුරකථන හා අන්තර්ජාල පාසුකම් නොමැතිව වලල්ලාවිට කටුදොර ග්‍රාමයේ පාසල් සිසුසුයන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබෙන විශාල පිරිසක් මහත් පීඩාවකින් පසු වෙනවා කියලයි පත්තරේ දාලා තියෙන්නේ. ඔන්ලයින් ක්‍රමය හරහා ලබා දෙන ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වීමට ඔවුන්ට ප්‍රදේශයේ වෙල්යායක් මැද ඇති අමුණක් අසලට යාමට සිදු වෙලා.
රාත්‍රී කාලයේ හා වැසි දිනවලදී ඔවුන්ට පාඩම් අධ්‍යයන කටයුතු සඳහා කිසිසේත්ම යොමු වීමට නොහැකි බව ඔවුන් ඉතා කනස්සල්ලෙන් පෙන්වා දීලා තියෙනවා. ඒකයි මේ ඔන්ලයින් කතන්දරයේ සෑහෙන කතාබහට ලක් වෙන්නේ. ඒ වගේම ඒ සඳහා මිලක් ගන්න නොහැකි දෙමාපියෝ, ඒ වගේම ඒ වගේ සිග්නල් පිළිබඳ ප්‍රශ්න තියෙන දරුවෝ ගැන මේ වෙනකොට සෑහෙන අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අතරේ යාපනයේ තත්ත්වය අර බුරවි ඇවිත් ගියා. මහා බලපෑමක් වාසනාවට සිදු වුණේ නැහැ. හැබැයි යම් බලපෑමක් ඇති වුණා. ඒකේ බලපෑම වැඩියෙන් දැනුණා යාපනයේට. යාපනයේ තත්ත්වයේ මේ බලන්න සටහන. දින 5ක් තිස්සේ වහින වැස්සෙන් යාපනයේ පෙදෙස් රැසකට ගම් වතුර කියලා වන්නේ රොමේෂ් වාර්තා කරනවා ඡායාරූපයක් සහිතව. අපි ඒ අතරේ වීඩියෝ දර්ශනත් එක්ක වැඩිදුර විස්තරය කියවමු. පත්තර වාර්තාවේ තියෙන විදිහට පවුල් 17243ක් පීඩාවට, නිවාස 2500කට හානි, මරණ 2ක් වාර්තා වෙනවා. තුවාලකරු 6 දෙනෙක් කියලායි සඳහන් වෙන්නේ. ඒ පැත්තේ වතුර තත්ත්වය, ජනතාව පීඩාවට පත් වෙලා ඉන්න ආකාරයන් ඔයගලන්ට බලන්න පුළුවන්. යාපනයේ දිස්ත්‍රික්කයේ දින 5කට ආසන්න කාලයක් නොකඩවා ඇදහැරෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාපනයේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට දැඩි ගම් වතුර තත්ත්වයක් ඇති වී තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කරලා තියෙනවා. ඒ කතාව ඊට පස්සේ අපි විදේශ වාර්තා වලට යනවා. ෆයිසර් එන්නතට බහරේනේ අනුමැතිය. ඇමරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඑන්ටෙක් ඖෂධ සමාගම එක්ක COVID-19 හෙවත් නව කොරෝනා වෛරස් වළක්වන එන්නත බාරෙන් වැසියන්ට ලබා දීමට බාරෙන් රජයේ අනුමැතිය හිමි වෙලා. ඒ අනුව ෆයිසර් සහ බයෝඑන්ටෙක් කොරෝනා වළක්වන එන්නතට අනුමැතිය ලබා දුන් දෙවන රට ලෙස සැලකෙන්නේ බාරේනයයි. අදාළ එන්නතට පළමුවෙන් අනුමැතිය ලබා දුන් රට වන්නේ මහා බ්‍රිතාන්‍යයයි. ස්පුට්නික් 5 එන්නත ඔක්ස්ෆර්ඩ් එන්නතට සමානයි. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයෙන් වැළැක්වීමට තමන් නිපදවා ඇති ස්පුට්නික් 5 එන්නත බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් නිපදවූ එන්නතට බේවින් සමානයයි රුසියන් විද්‍යාඥයෝ සඳහන් කරලා තියෙනවා. හොඳයි, එන්නත් ගැන කතාවක් ඊළඟට LPL උණුසුම්ම යනවා. කණ්ඩායම් 3ක් අවසන් පූර්වවටයට ආවා. අනිත් කණ්ඩායම් දෙකේ ඉන්නේ පතුලේ. ඒ දෙකෙන් එකයි දිනලා තියෙන්නේ. අනිත් එකක්වත් දිනලා නැහැ. මහනුවර ටස්කර්ස් එකක් දිනුම්, ගාල්ල ග්ලැඩියේටර්ස් එකක්වත් දිනලා නැහැ. ඒ දෙකෙන් එකක් අවසන් පූර්වවටයට එනවා. අවසන් පූර්වවටේ ස්ථානයේ සොයමින් මහනුවර ගාල්ල අතර තියුණු සටනක්. වගුව දාලා තියෙනවා. මුලින්ම ඉන්නවා යාපනය ස්ටැලියන්ස් තරඟ 5යි ජය 4යි. දෙවෙනිට ඉන්නවා කොළඹ කිංස්, කොළඹ කිංස් තරඟ 5යි ජය 4යි. දඹුල්ල වයිකින්ස් ඒ තරඟ 5යි ජය 4යි. ඒක කොහමද? මුල්ම කණ්ඩායම් 3 මම ඔය පිළිවෙලට කිව්වේ මොකද ලකුණු ලබා ගැනීමේ සුද්ධ ලකුණු වේගය අතින් ඉන්න පිළිවෙල. හැබැයි තරඟ 5 බැගින් සහභාගී වෙලා තරඟ 4 ගානේ දෙන්නලා තියෙනවා. ඒ හින්දා අවසන් පූර්ව වටේට එන සටනට අර මහනුවර ටස්කර්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් අතරයි ඊළඟ තරගයේ ඉතුරුලා තියෙන්නේ. ඇමරිකානු පෙම්වතියට වහවැටුණු ඇන්ඩර්සන් නවසීලන්ත ක්‍රිකට් පිලෙන් සමුගනි. නවසීලන්තයේ බිහි වූ ප්‍රවේශකාරී පිටකරුවෙකු ලෙස සැලකෙන කොඩි ඇන්ඩර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළා. ඒ අනුව ඇන්ඩර්සන් 29 හැවිරිදි දිවියේ පසු වෙද්දී තාම 29යි ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කළා. නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම 20 ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට වසර 3කට ගිවිසුම් ගත කරලා තියෙනවලු. කොමුණත් නවසීලන්ත ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයේ වෙත සංක්‍රමණීමෙන් අනතුරුව එෙහිදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ඇන්ඩර්සන් ගන්න ලැබූ තීරණය කෙරෙහි ඔහු විවාහ ගිවිසගෙන සිටින ඇමරිකා එක්සත් ජනපද තරුණිය විශාල් ප්‍රධාන අනුග්‍රහය ඔබව බලගන්වන්න 100% සූදානම් නෙස්ටමෝල්ට්. සම අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධවලින් නිෂ්පාදිතයි. රාජපුර හන්දිතෙල. අනුමැතිය දින 3න් ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක්. හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන්. ඒක රීලෝඩ් එකකින් මාසයක් පුරා හිතේ හැටියට ටීවී බලන්න. ඩයලොග් ටෙලිවිෂන් මාසික පෙරගෙවුම් සුපර් ප්ලෑන්ස්. යුනියන් ඇෂුරන්ස් වෙතින් සිසුවක ප්ලස්. ඔබේ දිවියට අපේ සවිය. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සෙයලෙක් සත්කාරයෙන් විතරයි. සිසිල් ජාතියේ අභිමානවත් ශීතකරණය.
රතුම රතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. ස්වර්ණ වාහිනී රන්කාසි වැස්සෙන් ඔබ දිනූ රන්කාසි ඔබ සුරතටම ලබා දීම ආරම්භ වූ වගයි. චූලනී මැණිකේ රත්නපුර, දේශිකා රත්නායක උඩවලව, GSK දිමුතු සම්පත් කුමාර මිනුවන්ගොඩ, අනුෂිකා ඊශ්වර බත්තර මුල්ල, රන්කාසිලාබී වාසනාවන්ත ඔබට ස්වර්ණ වාහිනී ලෙන්ගත සුබ පැතුම්. රසවින්දනයේ අසීමාන්තික අත්දැකීමක මිහිරියාව විඳගන්න. රැඳෙන්න ස්වර්ණ වාහිනිය සමගින්ම. ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය. ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙනි දුක් විඳේ. ස්වභාවිකව නෙපැයූ නැවුම් බව සුරැකෙන ලෙස ඇසිරු රතුම රතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. ඔයාගේ හැකල ශැම්පුව එක ගාල සතියෙන් සුදුවෙන එකක්ද? මෙන්න විසඳුම. පරම්පරා ගණනක විශ්වාසය දිනු ගොඩ්රිච් වෙතින් ගොඩ්රිච් hair color shampoo. කළු පෙනුම දිගු කාලයක් පවතී. දිග කොණ්ඩෙට වගේම දැන් කොට කොණ්ඩෙටත් රුපියල් 70ක් පමණයි. ශ්‍රී ලංකාවේ සෑම ළමුන් 5 දෙනෙකුගෙන්ම 3 දෙනෙක් දත් කුහරවලින් පීඩා විඳිනවා. සිග්නල් ස්ට්‍රෝං ටීත් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් විත්ව ක්‍රියාකාරී රැකවරණය සමගින් දත්වල ඇති ඇසට නොපෙනෙන බැක්ටීරියාවලට එරෙහිව සටන් කර දත් ශක්තිමත් කරනවා. සිග්නල් සිරිලක සිනා සුරැකේවා. දැන් සිග්නල් ග්‍රෑන්ඩසියේ වැලියු පැක් එකකින් රුපියල් 37ක ඉතිරියක්. රුපියල් 160ක් පමණයි. ජූසි පොප්කෝන් චිකන් සිරාචා සහ ටොමාටෝ සෝස් බේස් එකක් මත දමා පදමට බේක් කළ පීට්සා හට් වෙතින් හඳුන්වා දෙන පොප්කෝන් චිකන් පීට්සා. පීට්සා හට් මේ උත්සව සමයේ ඔබත් එක්ක ඔබේ ගෙදරටම. පීට්සා හට්. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ් YouTube FB Messenger හා Facebook එක දැන් WhatsApp යන්නත් පුළුවන්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ Airtel විතරයි. නිවසක වැසිකිළිය නිතරම පාවිච්චි වෙනවා. ඒ විෂ බීජ හුවමාරු වෙන්න හේතු වෙන්න පුළුවන්. හාපික් පවිත්‍රකාරක විෂ බීජ 99.9%ක්ම විනාශ කරනවා. හාපික් টয়ලට් ක්ලීනර් යොදා ඔබේ වැසිකිළිය දිනපතා පිරිසිදු කරගන්න. අපේ වැසිකිළිය පිරිසිදුව තබා ගමු. පිරිසිදු වැසිකිළියක් සෞඛ්‍ය සම්පන්න නිවසක්. දම්රෝ වසර අවසාන සේල් ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. මූලික ගෙවීමක් නෑ, පොලී නෑ, මාස 60න් ගෙවන්න. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්. ලබන්නා වූ නත්තල රෝබිය තිබුණත් සෑම දෙනාටම එකතු වෙලා තමන්ගේ පවුලේ උදවියත් ඒ වගේම හිත මිත්‍රාදීන් සමග බොහොම පරිස්සමෙන් සතුටින් සමරන්නට ලැබෙන නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතේ දින තුනෙන් ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක් හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන්.